හොඳයි පුතේ අපි බලමු මේ ආංශික පරායත්තතාවය කියන්නේ මොකක්ද කියලා. මේකෙදී ආංශික පරායත්තතාවයේදී අපිට වගුවේ තියෙන දත්ත හඳුනා ගන්න උපලක්ෂණ දෙකක් උපයෝගී කරගෙන දත්ත හඳුනා ගැනීම කරන්න පුළුවන්. එතකොට මේකේ වගුවක ප්‍රාථමික යතුර මත හොඳයි. එතකොට මෙන්න මේකේ වගුවක ප්‍රාථමික යතුර මත රඳා පවතින උපලකිත් තියෙනවා. ඒ වගේම ඒ වගුවේ වෙනත් යතුරක් මත අපි ඉගෙන ගත්තේ ඕල්ටර්නේටිව් කී කියලා. ඕල්ටර්නේටිව් කී විකල්ප යතුරු. විකල්ප යතුරක් මත රඳා පවතින උපලකි තියෙන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ වගුවක ප්‍රාථමික යතුර මත සමහර උපලකි අපිට අනන්‍යව හඳුනා ගන්න පුළුවන්. ඒ වගුවේම වෙනත් යතුරක් මත රඳා පවතින උපලකි හඳුනා ගන්නත් පුළුවන්. අපි බලමු මෙන්න මෙතන මම වගුවක් දීලා තියෙනවා employee number employee name project id මම මේක දිගට project id කිව්වට විභාගෙදි ලියන්න ඕනි pro යටිරක් capital I capital D මේ තියෙන විදිහට අපි දිගට project id කියලා එහෙම ලියන්නේ නැහැ. ඊට පස්සේ project name OT hours කියලා වගුවක් තියෙනවා. අපි බලමු මෙන්න මේ වගුවේ අංක 1 කියන සේවකයාට අංක 1 කියන සේවකයාට අයත් ව්‍යාපෘති සහ එයාගේ අතිකාල දීමන එයාගේ OT පැය ගණන සංශෝධනය කරන්න වුණා. එම්ප්ලොයි නම්බර් 1 කියන කෙනාට අදාළව එයා වැඩ කරන ප්‍රොජෙක්ට් සහ එයාට හිමි අතිකාල පැය ගණන වෙනස් කරන්න උවමනා වුණා. එතකොට අපිට ඒ වැඩේ කරගන්න සේවක අංකය විතරක් පාවිච්චි කරන්න බෑ. ඒකට හේතුව තමයි සේවක අංකයට අදාළව ඒ වගුවේ ස්ථාන කීපයක දත්ත තියෙනවා. සේවක අංකයට අදාළව මේ වගුවේ ස්ථාන කීපයක බලන්න සේවක අංකයට අදාළව අංක 1 ඊට පස්සේ අංක 1 සේවක අංකයට අදාළව ස්ථාන කීපයක දත්ත තියෙනවා. දැන් මට උවමනා වෙන්නේ අංක 1 කියන සේවකයා ප්‍රොජෙක්ට් 1 P1 අපි මෙතන හිතමුකෝ P2 කියලා. P2ට අදාළව අංක 1 කියන සේවකයාගේ අපි 1ට අදාළව පැය ගාන වෙනස් කරන්න ඕන. අංක 1ට අදාළව අංක 1 කියන සේවකයාගේ ප්‍රොජෙක්ට් 1 P1 කියන එකට අදාළව පැය ගණන මෙතන 10ක් කියලා වෙනස් කරන්න ඕන. මෙතන තියෙන පැය ගණන 3යි කියලානේ. ඒක 10ක් කියලා වෙනස් කරන්න ඕන. එතකොට අපිට මේ වෙනස කරන්න employee number කියන එක විතරක් යොදා ගන්න විදිහක් නැහැ. එයි මේ employee number කියන එක විතරක් යොදා ගන්න විදිහක් නැත්තේ. මෙතනත් අංක 1 තියෙනවා. මෙතනත් අංක 1 තියෙනවා. මෙතනත් අංක 1 තියෙනවා. එතකොට මේ අංක 1 කියන අවස්ථා 3ක් තියෙනවා. මේ අවස්ථා 3න් කොයි එකේද කියලා දන්නේ නැහැ. P1 කියන ප්‍රොජෙක්ට් එකේද P2 කියන ප්‍රොජෙක්ට් එකේද කියලා දන්නේ නැහැ. එතකොට ඒ යාවත් කාලීන කරන්න බෑ. මෙතන තියෙන අංක 1ට අදාළව පැය ගානද 10 කරන්න ඕනේ. මේ අංක 1ට අදාළව පැය ගානද 10 කරන්න ඕනේ. මේ අංක 1ට අදාළ පැය ගානද 10 කරන්න ඕනි කියලා දන්නේ නැහැ. ඔන්න ඔතෙද්දී අපිට සිද්ධ වෙනවා තවත් ශේෂ්ත්‍රයක් යොදා ගන්න. අපිට නම භාවිත කරන්න බෑ. මෙතන ඉන්න චමිලගෙද මෙතන ඉන්න චමිලගෙද මේ චමිලගෙද කියලා අපිට ඒක තීරණය කරන්න බෑ. ඔන්න අපිට ඕනි වෙනවා
මොන ප්‍රොජෙක්ට් එකේද පැය ගාන වැඩි කරන්න ඕන? මොන ප්‍රොජෙක්ට් එකට අදාළව පැය ගානද වැඩි කරන්න ඕනි? එතෙද්දී අපිට පුළුවන් මේ ප්‍රොජෙක්ට් ID කියන එක උපයෝගී කරගන්න. දැන් හිතමු අංක 1 එම්ප්ලොයි නම්බර් එක අංක 1 වෙන P1 කියන ප්‍රොජෙක්ට් එකේ පැය ගණන පැය 10ක් කරන්න. එතකොට අපිට පුළුවන් හඳුනා ගන්න අංක 1 අංක 1 3ක් තියෙනවා. ඒකෙන් P1 කියන ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන OT පැය ගණන මෙතන 3 කියන එක 10ක් බවට පත් කරන්න පුළුවන්. එතකොට මේකෙදී අපිට යම්කිසි උපලක්ෂණයක් නැත්නම් යම්කිසි දත්තයක් හඳුනා ගන්න උපලක්ෂණ දෙකක් උපයෝගී කරගන්න උනා. උපලක්ෂණ දෙකක් උපයෝගී කරගන්න සිදු වෙච්ච නිසා අපි ඒකට කියනවා ආංශික පරායත්තතාවය කියලා. උපලක්ෂණ දෙකක් උපයෝගී කරගෙන වගුවේ වෙනස්කම සිදු කිරීම කරන්න සිදු වෙච්ච නිසා එතන ආංශික පරායත්තතාවයක් තියෙනවා කියලා කියනවා. මෙහෙම ලියන්න එතන දීලා තියෙන හිස්තැනේ ඉහත වගුවේ සේවක අංකය එකට අදාළ සේවක අංකය 1.1 කියලා ලියා ගන්න. සේවක අංකය 0.1ට අදාළ සේවක අංකය අංක 1ට අදාළ ලියන්න එපා පුතේ. අයත් සේවක අංකය අංක 1ට අයත් ව්‍යාපෘති අංක P1 අතිකාල දත්ත සංශෝධනය කිරීමක් සිදු කිරීමට ඇතැයි සිතන්න. ඒ සඳහා සේවක අංකය පමණක් භාවිත කළ නොහැක. සේවක අංකය පමණක් භාවිත කළ නොහැක. ඊට හේතුව සේවක අංකයට අදාළ දත්ත
එම වගුවෙහිම තවත් ස්ථානයක වෙනත් ව්‍යාපෘති වලට අදාළව පැවතීමයි. එබැවින් සේවක අංකය සමග ව්‍යාපෘති අංකයද යොදා ගැනීමට සිදුවේ. එබැවින් මෙම වගුවෙහි ආංශික පරායත්තතාවයක් පවතී. හොඳයි. එතකොට පුතේ මේ ආංශික පරායත්තතාවයක් තියෙනකොට අපිට ඒක පෙන්වන්න පුළුවන් මේ OT hours කියන එක රඳා පවතින්නේ employee number සහ project ID කියන දෙකම මත. OT hours කියන එක රඳා පවතින්නේ employee number සහ project ID කියන ශේෂ්ත්‍ර දෙකම මත. ඒ නිසා මේකේ අපි කියනවා ආංශික පරායත්තතාවයක් තියෙනවා. ආංශික පරායත්තතාවයකදී උපලක්ෂණ එකකට වඩා වැඩි ගාණක් තියෙනකොට ඒක අපි මෙහෙම කමා දාලා ලියනවා. employee number කමාවක් project ID. ඒ දෙක මත තමයි OT hours කියන එක රඳා පවතින්නේ. ඊට පස්සේ තව අපි ඉගෙන ගන්නවා තව පරායත්තතා වර්ගයක් සංක්‍රාන්ති පරායත්තතාවය. සංක්‍රාන්ති. එතකොට මේකෙදී මේ සංක්‍රාන්ති පරායත්තතාවයක් කියලා කියන්නේ පුතේ සංක්‍රාන්ති පරායත්තතාවයකදී අර කිසිම යතුරු උපලක්ෂණයක් අපි කියන ප්‍රයිමරි කී එකක් නැති වෙනම උපලක්ෂණයක් මත තමයි ඒකේ දත්ත රඳා පවතින්නේ. ඒ උපලක්ෂණය යතුරු උපලක්ෂණයක් නෙමෙයි. ප්‍රාථමික යතුරක් නොවන ශේෂ්ත්‍රයක් මත දත්ත රඳා පවතිනවා නම් අපි ඒකට කියනවා සංක්‍රාන්ති පරායත්තතාවය. අපි උදාහරණයක් බලමු සංක්‍රාන්ති පරායත්තතාවයට. මෙන්න මේ වගේ.
මේ බලන්න. මෙතන මම වගුවක් දීලා තියෙනවා. ඒ වගුවේ employee ID, name, address, department ID, department name කියලා තියෙනවා. වගුවේ ශේෂ්ත්‍ර ටික. අපි කියන උපලැකි. උපලැකි 5ක් තියෙනවා. උපලැකි මේ එක උපලැකියක්, මේ name කියන උපලැකිය, address කියන උපලැකිය, department ID උපලැකිය, department name උපලැකිය. ඊට පස්සේ මෙන්න මෙතන employee ID කියන එක උපයෝගී කරගෙන අපිට name, address, department ID අදාළ තොරතුරු මේ අංක 1 කියන employeeට අදාළ තොරතුරු හොයාගන්න පුළුවන්. අංක 1 කියන employeeට අදාළ තොරතුරු ටික හොයාගැනීමේ හැකියාව තියෙනවා අංක 1 කියන employee ID එක. නැත්නම් අපි කියනවා එතන තියෙන යතුරු උපලක්ෂණ උපයෝගී කරගෙන හඳුනා ගන්න පුළුවන්. ඕකෙදී මට අවශ්‍ය වෙනවා මාකටින් කියන ඩිපාර්ට්මන්ට් නේම් එක. මෙන්න මෙතන තියෙනවා මාකටින් කියන ඩිපාර්ට්මන්ට් නේම් එක මට වෙනස් කරන්න ඕනි ෆයිනෑන්ෂියල් කියලා. මාකටින් කියන ඩිපාර්ට්මන්ට් නේම් එක ෆයිනෑන්ෂියල් කියලා වෙනස් කරන්න ඕනි. එතකොට අපිට ඒ සඳහා එම්ප්ලොයි ID එක පාවිච්චි කරන්න පුළුවන්ද? ඩිපාර්ට්මන්ට් එකේ නම වෙනස් කරගන්න. මාකටින් කියලා තියෙන හැම තැනක්ම ෆයිනෑන්ෂියල් කියලා වෙනස් කරන්න වෙනවා. එතකොට ඒකට මේ එම්ප්ලොයි ID එක උපයෝගී කරගන්න බෑ. අපිට එතෙද්දී මේ ඩිපාර්ට්මන්ට් ID එක උපයෝගී කරගෙන තමයි ඩිපාර්ට්මන්ට් නේම් එක වෙනස් කරන්න වෙන්නේ. එහෙනම් මේ යතුරු උපලක්ෂණයක් නොවන නැත්නම් ප්‍රාථමික යතුරක් නොවන උපලක්ෂණයක් මත මෙන්න මේ ඩිපාර්ට්මන්ට් නේම් කියන එක රඳා පවතිනවා. මේ ඩිපාර්ට්මන්ට් ID එක 2 කියන තැන් වෙනස් කළා නම් ඩිපාර්ට්මන්ට් ID එක 2ට අදාළව තැන් මාකටින් කියලා නැතුව එතන අගය ෆයිනෑන්ෂියල් කියලා සෙට් කළා නම් අපිට මේ මාකටින් කියන එක අයින් කරලා ෆයිනෑන්ෂියල් කියලා සකස් කරගන්න පුළුවන්. එතකොට මේකෙදී මෙන්න මේ ඩිපාර්ට්මන්ට් ID සහ ඩිපාර්ට්මන්ට් නේම් කියන ඒ දෙක නැත්නම් ඩිපාර්ට්මන්ට් නේම් කියන එක රඳා පවතින්නේ ඩිපාර්ට්මන්ට් ID මත. ඩිපාර්ට්මන්ට් ID කියලා කියන්නේ ප්‍රාථමික යතුරක් නෙමෙයි. මේ වගුවට අදාළව ප්‍රාථමික යතුරක් නෙමෙයි. ඒ නිසා අපි මේ වගේ අවස්ථාවක් සංක්‍රාන්ති පරායත්තතාවය කියලා හඳුන්වනවා. එතකොට මෙතන මෙන්න මේක මත ඩිපාර්ට්මන්ට් ID මත ඩිපාර්ට්මන්ට් නේම් රඳා පැවතීම සංක්‍රාන්ති පරායත්තතාවය. ඔතන දීලා තියෙන රවුම ඇතුලේ ලියා ගන්න සංක්‍රාන්ති පරායත්තතාවය. හරි. එතන අපි පොඩි විස්තරයක් ලියා ගමු. ඉහත වගුවේ නම ලිපිනය දෙපාර්තමේන්තු අංකය සහ දෙපාර්තමේන්තු නම දෙපාර්තමේන්තු අංකය සහ දෙපාර්තමේන්තු නම
යන උපලකි යන උපලකි සේවක අංකය මත සේවක අංකය මත රඳා පවතී රඳා පවතී ඒ අනුව සේවකයාට අදාළ ඕනෑම දත්තයක් සේවක අංකය උපයෝගී කරගෙන වෙනස් කිරීමට හැකිය. නමුත් දෙපාර්තමේන්තුවේ නම රඳා පවතින්නේ දෙපාර්තමේන්තුව අංකය මතයි. දෙපාර්තමේන්තු අංකය මතයි. ඊට හේතුව සේවක අංක කිහිපයක් මත දෙපාර්තමේන්තු නම
රඳා පවතී. රඳා පවතී. වරහන් ඇතුලෙන් ලියා ගන්න. මාකටිං. මාකටිං කියන එක මාකටිං. වරහන් ඇතුලේ ලියන මාකටිං. සේවක අංකය 2 සහ 3. මාකටිං සේවක අංකය 2 සහ 3. මතත් account. account account සේවක අංකය 1 4 5. මතත් රඳා පවතී. ඉහත වගුවේ account යන නාමය account යන නාමය financial 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 ලෙස වෙනස් කිරීමට සිදු වුවහොත් ඒ සඳහා සේවක අංකය භාවිත කළ නොහැක. එසේ සිදු කිරීමට දෙපාර්තමේන්තු අංකය භාවිත කිරීමට සිදුවේ. එය මෙම වගුවේ ප්‍රාථමික යතුරක් නොවේ. ඒ අනුව
දෙපාර්තමේන්තුවට අදාළ දෙපාර්තමේන්තුවට අදාළ දත්ත පවතින්නේ දෙපාර්තමේන්තුවට අදාළ දත්ත පවතින්නේ ප්‍රාථමික යතුරක් නොවන ඩිපාර්ට්මන්ට් ID DEPT යටීරක් ID වගුවේ තියෙන හැටියටම ලියන්න DEPT යටීරක් capital I capital D ඩිපාර්ට්මන්ට් ID DEPT යටීරක් ID උපලක්ෂණය මතයි මෙය සංක්‍රාන්ති පරායත්තතාවය නම් වේ. හොඳයි පුතේ. ඔන්න දැන් අපේ වගු තුල තියෙන යම් යම් වූ ලක්ෂණ කීපයක් පරායත්තතාවයන් කීපයක් පිළිබඳ ඉගෙන ගත්තා. එතකොට අපි යනවා ඊට පස්සේ ප්‍රමතකරණය කියන ක්‍රියාවලියට. එතකොට මේ ප්‍රමතකරණ කියන ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ වගු තුල තියෙන යම් යම් විපරීතතා අක්‍රමිකතා අවම කරගෙන වගු නිර්මාණය කිරීම. එතකොට මේ එක වගුවක් විදිහට ඒ කියන්නේ එකම වගුවක් තුල ඇතුළත් කරලා තියෙන දත්ත ටික කුඩා කුඩා වගු වලට වියෝජනය වෙනවා. කුඩා වගු වලට වෙන් වෙනවා. වියෝජනය කියන්නේ වෙන් වෙනවා. එක වගුවක් තුල ඇතුළත් කරලා තියෙන සියලුම දත්ත ටික කුඩා වගු වලට බෙදීම තමයි මේ ප්‍රමතකරණයේදී සිද්ධ වෙන්නේ. දැන් එකම වගුවක් තුල දත්ත ඇතුළත් කරලා තියෙනකොට දත්ත අනුපිටපත් වීම සිදු වෙනවා. ඊට පස්සේ යාවත් කාලීන කරන්න අපහසුයි. දත්ත සෙවීම අපහසුයි. නව දත්ත ඇතුළත් කිරීමේදී ගැටලු මතුවෙනවා. ප්‍රාථමික යතුරක් හොයාගන්න බැරි වෙනවා ඒ වගුවේ. එන්නේ තියෙන සියලුම අක්‍රමිකතා විපරීතතා සියල්ලම නැති කරගන්න පුළුවන් ප්‍රමතකරණය කියන ක්‍රියාවලිය. එතකොට ඒකෙදි සිද්ධ වෙන්නේ එක වගුවක් කුඩා වගු වලට වෙන එක. කුඩා වගු වලට වියෝජනය කරන එක තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. හොඳයි. මේක ප්‍රමතකරණයේදී පුතේ අපිට අවස්ථා කීපයක් හඳුනා ගන්න පුළුවන්. අපිට ප්‍රමතකරණයට ලක් වෙලා නැති මුල් වගුව අපි කියනවා ඒක පවතින්නේ ශූන්‍ය ප්‍රමතකරණ අවස්ථාවේ. zero normalization ශූන්‍ය ප්‍රමතකරණ අවස්ථාවේ. ඊට පස්සේ ඒ වගුවේ අනුපිටපත් දත්ත ඉවත් කළාට පස්සේ ඒක පළමු ප්‍රමතකරණ අවස්ථාවට පත් වෙනවා. පළමු ප්‍රමතකරණ අවස්ථාවට ඒ කියන්නේ දත්ත අනුපිටපත් සහ බහු අගයන් සහිත දත්ත ඉවත් කළාම පළවෙනි ප්‍රමතකරණයට පත් වෙනවා. පළවෙනි ප්‍රමතකරණයට ලක් වෙච්ච වගුවේ ආංශික පරායත්තතාවය ඉවත් කළාම දෙවන ප්‍රමතකරණයට ලක් වෙනවා. දෙවන ප්‍රමතකරණයට ලක් වූ වගුවේ සංක්‍රාන්ති පරායත්තතාවය ඉවත් කළාම ඒක තුන්වන ප්‍රමතකරණයට ලක් වෙනවා. අපිට ඉගෙන ගන්න තියෙන ඔය 1 2 3 කියන
අවස්ථා තුන විතරයි. ඊට අමතරව ප්‍රමතකරණයේ මීට එහා අවස්ථා තියෙනවා. ඒකෙදි අපි කියනවා හතරවෙනි ප්‍රමතකරණ අවස්ථාව BCNF Boys Code Normal Forms කියලා කියන්නේ BCNF කියන අවස්ථාව. ඊට පස්සේ තුන්වෙනි ප්‍රමතකරණයෙන් පස්සේ තමයි BCNF. BCNF වලින් පස්සේ සිව්වන ප්‍රමතකරණය, ඒ කියන්නේ හතරවන ප්‍රමතකරණය, ඒකෙන් පස්සේ පස්වන ප්‍රමතකරණය කියලා ඔහොම අධීරයන් වලට ප්‍රමතකරණ අවස්ථාවලට යනවා. අපිට මේකෙදි ඉගෙන ගන්න තියෙන්නේ මේ ප්‍රමතකරණ අවස්ථා තුන විතරයි. මුල් ප්‍රමතකරණ අවස්ථා තුන. ප්‍රමතකරණයට ලක් නොවූ වගුවක් අපි ශූන්‍ය ප්‍රමතකරණය UNF කියලා හඳුන්වන්නේ. ශූන්‍ය ප්‍රමතකරණ අවස්ථාව. පළවෙනි ප්‍රමතකරණයට ලක් වුණාම 1NF, 1NF, first normal form, first normal form. ඒක දෙවන ප්‍රමතකරණයට ලක් වුණාම second normal form, third normal form. ඒ විදිහට ප්‍රමතකරණ අවස්ථාවන් වලට ලක් වෙනවා. හොඳයි. එතකොට පුතේ අපි දැන් මුලින්ම සාමාන්‍ය විභාගෙදි වගුවක් එහෙම දීලා මේ වගුව මොන ප්‍රමතකරණ අවස්ථාවේද තියෙන්නේ? එතකොට අපි හඳුනා ගන්න ඕනි මේක ශූන්‍ය ප්‍රමතකරණයේදී කියන්නේ ප්‍රමතකරණයට ලක් වෙලා නැද්ද? නැත්තම් මේක පළමු ප්‍රමතකරණ අවස්ථාවේද තියෙන්නේ? නැත්තම් මේක දෙවන ප්‍රමතකරණ අවස්ථාවේද තියෙන්නේ කියලා හඳුනා ගැනීමට හැකි වෙන්න ඕන. අපි බලමු මෙන්න මේ ශූන්‍ය ප්‍රමතකරණ අවස්ථාවේ තියෙන වගුවක තියෙන ලක්ෂණ. අපි ඒ වගේ ලක්ෂණ දැනගත්තොත් මේක මොන අවස්ථාවේද කියලා හඳුනා ගන්න පුළුවන්. අපි බලමු ප්‍රමතකරණයට ලක් නොවිච්ච, ඒ කියන්නේ ශූන්‍ය ප්‍රමතකරණ අවස්ථාවේ වගුවක තියෙන ලක්ෂණ. බලන්න පළවෙනි වගුව දිහා උතන. මෙන්න මෙතන දීලා තියෙනවා ID, name, course කියලා අඩංගු පළවෙනි වගුව. මේ වගුවේ ID තියෙනවා, name තියෙනවා, course. course කියන තීරුවේ අගයන් කීපයක් අඩංගු කරලා C1, C3, C2, C1. මේක නම් එක අගයයි, C3 විතරයි. මේ බලන්න එකම තීරුවක අගයන් කීපයක්. හරියට අපි හිතමු එක පුද්ගලයෙක්ට දුරකථන අංක කීපයක් තියෙනවා. එතකොට දුරකථන අංකය කියන තීරුවේ ඒ දුරකථන අංක සියල්ලම සටහන් කරනවා. ගෙදර දුරකථන අංකය හෑන්ඩ් ෆෝන් එකේ ෆෝන් නම්බර් දෙකක් තියෙන්න පුළුවන්. තවත් ෆෝන් එකක් තියෙන්න පුළුවන්. ස්මාර්ට් ෆෝන් එකක දුරකථන අංකය, යාගේ ටැබ් එකේ දුරකථන අංකය ඔක්කොම ටික එයා දුරකථන අංකය කියන තැන ලියනවා. එතකොට ඒ තීරුවේ බහු අගයන් තියෙනවා. ඔන්න බහු අගයන් සහිත දත්ත වගුවක් තියෙනවා නම් ඒක ප්‍රමතකරණයට ලක් වෙලා නැහැ. බහු අගයන් සහිත වගුවක් තියෙ නම් ඒ වගුව ප්‍රමතකරණයට ලක් වෙලා නැහැ. ඊට පස්සේ තවත් අපිට ලක්ෂණයක් තියෙනවා ශූන්‍ය ප්‍රමතකරණ වගුවක් හොයාගන්න. එකම දත්තය වගුවේ තැනින් තැන තියෙනවා. එකම දත්තය මේ බලන්න අංක 1 AAA කියන පුද්ගලයා C1 කෝස් එකක් කරනවා. අංක 1 AAA කියන පුද්ගලයා C3 කෝස් එකක් කරනවා. එකම දත්තය මේ අංක 1 AAA, අංක 1 AAA, අංක 3 CCC, අංක 3 CCC. එකම දත්තය වගුවේ තැන් කීපයක සටහන් වෙලා. අපි ඒ වගේ අවස්ථාවට කියනවා වගුවේ දත්ත අනුපිටපත් වෙලා. ඔන්න එහෙනම් බහු වගයන් හෝ දත්ත අනුපිටපත් වෙච්ච හෝ වගුවක් තියෙනවා නම් ඒ වගුව ප්‍රමතකරණයට ලක් වෙලා නැහැ. ශූන්‍ය ප්‍රමතකරණ